හරිද අපි පටන් ගමු ළමයි. තව නම් එන්න ඉන්නව කට්ටිය. එක්කෙනෙක් නම් එන්නේ නැහැ කියලා කිව්වා. එයාට දෙන්න වෙන්නේ නැහැ කියලා. රයිට් අපි පටන් ගමු අනිත් අය එනේ. එතකොට අපි ගිය සතියේ නෙවෙයි ඊයේ අපි නැවැත්තුවේ ද්විතීක ලිංගික ලක්ෂණ ගැන. ගෑනුවා පිරිමි අයගේ ඔව් කියන්න. හරි. ඒතර අපි ගිය සතියේ කතා කරේ ගිය සතියේ ඊයේ කතා කරේ පුරුෂයන් සහ ස්ත්‍රීන් තුල ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ. ඒතර මේ වගුව ඔයගොල්ලෝ සටහන් කරගත්තා. ඊට පස්සේ අද අපි එහෙමනම් පුරුෂ ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය බලමු. මුලින්ම හරි. එතකොට ඉස්සෙල්ලාම අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය ළමයි කොටස් ටික හඳුනගනිමු. දැන් පුරුෂ ප්‍රජනක පද්ධතිය කියන එකේ කොටස් වලින් වැඩි ප්‍රමාණයක් ශරීරයේ බාහිරව පිහිටලා තියෙනවා. ශරීරයේ පිටතින් පිහිටලා තියෙනවා. ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය කියන එක ළමයි ශරීරයේ තුල තියෙන ඇඟ ඇතුලේ තියෙන වැඩි කොටස් ප්‍රමාණය. නමුත් පුරුෂ ප්‍රජනක පද්ධතිය බාහිරව පිහිටලා තියෙන නිසා මේ කොටස් පැහැදිලිව හඳුන ගන්න පුළුවන්. එතකොට අපි ඕගොල්ලන්ගේ ටියුට් එකේ තියෙන රූප සටහන මේ අණුව නම් කරගමු ළමයි. මං ටියුට් එකේ රූප සටහන නම් කරමු අපි. එකින් එක හරි. ඉස්සෙල්ලාම අපි අංක 1 ඉඳන් නම් කරමු. මේ අංක 1 කියන්නේ ඔයගොල්ලෝ නම් කරගන්න අංක 1 වෘෂණ කෝෂ. වෘෂණ කෝෂ. මේ අංක 1 වෘෂණ කෝෂ මේ එළියෙන් ළමයි නම් කරලා තියෙන්නේ. දැන් මේ වෘෂණ කෝෂ කියන්නේ මෙහෙමයි. මේක සම්මල්ලක් කෙලින්ම.
හැමෙන් හැදිච්ච මල්ලක් වගේ ව්‍යුහයක්. ඒතකොට ඒක තමයි වෘෂණ කෝෂ කියලා කියන්නේ. ඒතකොට වෘෂණ කෝෂ තුල තියෙනවා වෘෂණ. මේ අංක 2 කියන්නේ වෘෂණ. වෘෂණ පිහිටලා තියෙන්නේ මේ වෘෂණ කෝෂ ඇතුලේ. සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක්ගේ වෘෂණ කෝෂ දෙකක් තියෙනවා. වෘෂණ කෝෂ දෙකක් තියෙනවා. ඒතකොට වෘෂණ කෝෂ දෙක තියෙන්නේ මේ සම්මල්ල ඇතුලේ. සම්මල්ලට අපි කියනවා වෘෂණය කියලා. ඊට පස්සේ මේ වෘෂණයේ උඩින් තියෙනවා ළමයි මේක දඟර ගැහිච්ච නාලයක්, තනි නාලයක් මේ තියෙන්නේ. මේකට කියනවා අපි වෘෂණය කියලා. අංක 3 කියන්නේ අපි වෘෂණය. අපි වෘෂණය. අපි වෘෂණය. ඊට පස්සේ මේ අපි වෘෂණයෙන් පටන් අරගත්තු නාලයක් තියෙනවා. මේ නාලේ තමයි අංක 4 කියන්නේ. මේකට කියනවා ශුක්‍රනාලය කියලා. ශුක්‍රනාලය. අපි වෘෂණයෙන් පටන් ගත්තු නාලයට කියනවා ශුක්‍රනාලය කියලා. ඊට පස්සේ අංක 5 කූපර් ග්‍රන්ථි. කූපර් ග්‍රන්ථි. මේක අච්චු පොතේ රූප සටහනේ නම් කරලා නැහැ. ඕගොල්ලන්ගේ අච්චු පොත තියෙනවා නම් බලන්න. කූපර් ග්‍රන්ථි. කූපර්. කූපර් ග්‍රන්ථිය. කූපර් ග්‍රන්ථිය. එතකොට අංක 6 කියන්නේ ඊළඟට මේක ප්‍රජනක පද්ධතියට අයිති කොටසක් නෙවෙයි ළමයි. මේ තියෙන්නේ ගුද මාර්ගය. ආහාර ජීර්ණ අන්තඵල ටික පිට වෙන්නේ මේ ගුද මාර්ගයෙන්. එතකොට ගුද මාර්ගය තමයි අංක 6 කියන්නේ. අංක 6 ගුද මාර්ගය. ඊට පස්සේ අංක 7 ශුක්‍ර ආශයිකාව. ශුක්‍ර ආශයිකාව. ශුක්‍ර ආශයිකාව. ශුක්‍ර ආශයිකාව. මේ අංක 8 කියන්නේ මුත්‍රාශය ළමයි. මුත්‍රාශය. මුත්‍රාශය. අංක 9 පුරස්ති ග්‍රන්ථිය. පුරස්ති ග්‍රන්ථිය. අංක 9 පුරස්ති ග්‍රන්ථිය. මොකද්ද? මුලින් ඉඳන් කියන්න පුළුවන්ද? මුලින් ඉඳන් ඔක්කොම ටික ඔයා දැන් දායකද? හරි මේ ටික නම් කරගන්නකො මම මුල ටික ආයෙ කියන්නම්. අංක 8 කියන්නේ මුත්‍රාශය. අංක 9 කියන්නේ පුරස්ති ග්‍රන්ථිය. අංක 9 පුරස්ති ග්‍රන්ථිය. අංක 7 කියලා කිව්වා අපි ශුක්‍ර ආශයිකා. ශුක්‍ර ආශයිකාව. අංක 7 ශුක්‍ර ආශයිකාව. ඊට පස්සේ අංක 10 මුත්‍ර මාර්ගය. මුත්‍ර මාර්ගය. මුත්‍ර මාර්ගය අංක 10. මුත්‍ර මාර්ගය. අංක 11 ශිෂ්ණය. ශිෂ්ණය. මුල ටික මම ආයෙ කියන්නම්. 1 ඉඳන් 6 වෙනකම්
अंक 1 වෘෂණ කෝෂ මේක සම්මල්ලක් වාගේ. ඒ සම්මල්ල තුල තියෙනවා වෘෂණ දෙකක් තියෙනවා. වෘෂණ කෝෂය වෘෂණය නැත්තම් अंक 2 वृषणे अंक 3 अपि वृषणय अंक 4 शुक्रनालय अंक 4 කියන්නේ शुक्रनालय अंक 5 कूपर ग्रांतीय अंक 5 कूपर ग्रांतीय अंक 5 कूपर ग्रांतीय अंक 6 गुंद मार्गय හරි ඔය විදිහට තමයි පුරුෂ ප්‍රජනක පත්තියේ කොටස් ටික හැදිලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මේ එක එක කොටස් කොහොමද වෙන්නේ මොනවද ඒවයින් වෙන කාර්ය කියලා. හරි අපෝ ප්‍රසන්ටේෂන් එකට යනවා. හරි දැන් එතකොට පුරුෂ ප්‍රජනක පත්තියේ ළමයි වැඩි කොටසක් තියෙන්නේ ශරීරයෙන් පිටත නේද? වෘෂණ කෝෂ, වෘෂණ යුගලය, අපිවෘෂණය, ශිෂ්ණය මේ කියන කොටස් ශරීරයෙන් බාහිරව පිටලා තිනවා. අභ්‍යන්තරව තිනවා පුරස්ති ග්‍රන්ථි, කූපර් ග්‍රන්ථි, ශුක්‍රාශයිකා. හරි එතකොට අපි ඉස්සෙල්ලාම බලමු වෘෂණ යුගලය. එතකොට බලන්න මේ වෘෂණ යුගලය පිටලා තියෙන්නේ වෘෂණ කෝෂ කියලා සම්මල්ලක් ඇතුලේ. මේ සම්මල්ල ඇතුලේ තමයි වෘෂණ පිටලා තියෙන්නේ. ළමයි මේ වෘෂණ කියන්නේ මේවා හැදිලා තියෙන්නේ නාල සමූහයක් එකතු වෙලා සංවලිත නාල සමූහයක්. දඟර ගැහිච්ච සංවලිත නාල සමූහයක් තමයි මේක ඇතුලේ තියෙන්නේ. දැන් මේ එක වෘෂණයක් ගත්තාම මේ වෘෂණයක් අනුකණ්ඩිකා මේ බලන්නකො මේ පල්ලෙහා රූපේ මේ පහළම රූපේ ඕගොල්ලන්ට පේනවා මේ තියෙන වෘෂණයක දික් කඩක්. වෘෂණයක් දෙකට පළපුවාම. එතකොට බලන්න ඒකේ තියෙනවා මේ කොටස් වලට බෙදිලා තියෙනවා. එතකොට මේවට කියනවා අනුකණ්ඩිකා කියලා. එතකොට වෘෂණයක් මෙන්න මේ විදිහට අනුකණ්ඩිකා රාශියකට බෙදිලා තියෙනවා. හරි මේ අනුකණ්ඩිකා තුල තියෙනවා ශුක්‍රදර නාලිකා කියලා සංවලිත නාලිකා. ඔයගලන්ට පේනවා මේ තියෙන්නේ මේ ශුක්‍රදර නාලිකාවක්. එතකොට මෙන්න මේ වාගේ නාලිකා මේක ඇතුලේ දඟර ගැහිලා තියෙනවා නාලිකා සමූහයක්. එතකොට වෘෂණයක් ඇතුලේ තියෙනවා අනුකණ්ඩිකා කියලා කොටස් වලට බෙදිලා තියෙනවා. ඒ අනුකණ්ඩිකා තුල තියෙනවා ශුක්‍රදර නාලිකා කියලා දඟර ගැහිච්ච සංවලිත වෙච්ච නාලිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ නාලිකා තුල තමයි ශුක්‍රාණු නැත්නම් පුරුෂ ප්‍රජනක සෛල පුරුෂ ජන්මාණු කියලා කියනවා. හරි එතකොට මේ
ශුක්‍රදර නාලිකාවක ඇතුළත බිත්තියේ තියෙනවා මෙන්න මේ අන්තරාල සෛල කියලා සෛල වර්ගයක්. මෙන්න මේවා තමයි ශුක්‍රාණු නිපදවන්නේ. ශුක්‍රදර නාලිකා තුල තමයි ශුක්‍රාණු නැත්තම් පුරුෂ ජන්මාණු නිපදවන්නේ. හරි එහෙමනම් ඔන්න මේකේ තියෙනවා බලන්න මේම වෘෂණ යුගලය ගැන අණ්ඩාකාර හැඩයක් ගන්නා. අණ්ඩාකාර කියන්නේ රවුන්ඩ් නෙවෙයි ළමයි ටිකක් දිගටි හැඩයක්. හරි වෘෂණ යුගලක් වෘෂණ කෝෂ නම් සං ආවරණයක් තුල පිහිටා ඇත. සම් ආවරණයක් අපි කියව සම්මල්ලක් තුල තියෙන. දැන් මේ විදිහට මේ සම්මල්ලක් ඇතුලේ තියෙන්නේ මේකයි. ශරීරයෙන් පිටත දැන් මේවා ළමයි අපි කුඩා කාලේ ඒ කියන්නේ අපි අම්මගේ ගර්භාෂය ඇතුලේ ඉන්න කාලේ කලල අවදියේදී මේ වෘෂණ තියෙන්නේ අපේ ඇඟ ඇතුලේ. වෘෂණ තියෙන්නේ ඇඟ ඇතුලේ. හැබැයි අපි ඉපදුනාට පස්සේ ටික කාලයක් යද්දි මේ වෘෂණ කෝෂය ඇතුළට එනවා. ඇඟ ඇතුලේ ඉඳන් තමයි එන්නේ මේවා. එහෙම එන්නේ මොකද? ශුක්‍රාණු නැත්තම් පුරුෂ ජන්මාණු නිපද වෙන්න නම් අපේ ශරීර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 37යිනේ. සෙල්සියස් අංශක 37ට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන්න ඕනේ නිරෝගී ජන්මාණු නිපදවන්න. නිරෝගී ශුක්‍රාණු නිපදවන්න ජන්මාණු නිපදවන්න සෙල්සියස් අංශක 37ට වඩා අඩු උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. එතකොට දේහයේ ඇතුලේ උෂ්ණත්වය 37යි ළමයි. බාහිර පරිසරයට වඩා උෂ්ණත්වය වැඩි අපේ ඇඟ ඇතුලේ. එහෙමනම් ඒක නිසා තමයි මේවා සම්මල්ලක් තුල පිහිටලා තියෙන්නේ. ශරීරයෙන් පිටත පිහිටන්න හේතුව ඒකයි. හරි? එතකොට මේකේ තියෙනවා මෙහෙම ආවරණයක් තුල පිහිටා ඇත ශුක්‍රාණු නිපදවන්නේ මේ තුලේ. මේ තුල කියන්නේ වෘෂණ යුගලයේ තුල. වෘෂණයක් වෘෂණ අණුකණ්ඩිකා 250කින් පමණ යුක්ත වේ. අර අණුකණ්ඩිකා බෙදිලා තියෙනවා කොටස් වලට 250කට විතර බෙදිලා තියෙනවා. ඒ වායේ ශුක්‍රදර නාලිකා නම් සංවලිත නාලිකා 1000ක් පමණ පවතී. ඒ අණුකණ්ඩිකා තුල තියෙනවා ශුක්‍රදර නාලිකා කියන නාලිකා 1000ක් විතර තියෙනවලු. ඒ තුල ශුක්‍රාණු මාතෘ සෛල ඇත. මේ නාලිකාවක හරස්කඩ නේද? මේ තියෙන්නේ. මේ නාලිකාවක හරස්කඩ ගත්තාම ශුක්‍රාණු මාතෘ සෛල තියෙනවා මේ බිත්තියේ. එතකොට අන්නේ මාතෘ සෛල තමයි ශුක්‍රාණු සෛල බවට පත් වෙන්නේ. නැත්නම් ජන්මාණු බවට පත් වෙන්නේ. රයිට්. ඊට පස්සේ බලන්න මේ වෘෂණය මත තියෙනවා අපිවෘෂණය කියලා කොටසක් මේ තියෙන්නේ. මේ අපිවෘෂණය කියන්නේ ළමයි මේකත් නාලාකාර ව්‍යුහයක්. නාලාකාර ව්‍යුහයක්. දැන් මේ වෘෂණයේ ශුක්‍රදර නාල තුල ශුක්‍රදර නාලිකා තුල ශුක්‍රාණු නිපදවනවා. හැමතිස්සෙම ශුක්‍රාණු නිපදවනවා ළමයි. පිරිමි කෙනෙක්ගේ වෘෂණ කෝෂ තුල වැඩි වියටපත් වෙච්ච පිරිමි කෙනෙක්ගේ හැමදාම ශුක්‍රාණු ජන්මාණු නිපදවනවා. දැන් කාන්තාවන්ගේ එහෙම නෙවෙයි. ඒගොල්ලන්ගේ ජන්මාණු හැමතිස්සෙම හැදෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ජන්මාණු නිදහස් කරන්නේ චක්‍රීයව ක්‍රමානුකූලව. එක කාලයකට විතරයි. එක කාලයක් විතරයි. ඒ කියන්නේ වැඩි වියටපත් වුණු වයසේ ඉඳන් සීමිත කාලයකට විතරයි මේ ජන්මාණු නිපදවන්නේ. හැමදාම ජන්මාණු හැදෙන්නේ නැහැ. වයසට යද්දි ජන්මාණු නිපදෙවි නවතිනවා කාන්තාව. හැබැයි පිරිමි කෙනෙකුගේ එහෙම නෙවෙයි. වැඩි වියට පැමිණෙච්ච මොහොතේ පටන් හැමදාම ජන්මාණු නිපදවනවා. වයසට යනකම්ම ගොඩාක් මැරෙනකම්ම නිපදවනවා ඇත්තටම. එතකොට ඒ නිපදවන ශුක්‍රාණු ළමයි తాවකාලිකව ගබඩා කරලා තියෙනවා මෙන්න මේ අපිවෘෂණය ඇතුලේ. මේ අපිවෘෂණය කියන කොටසේ ශුක්‍රාණු తాවකාලිකව තැම්පත් කරනවා. මේක නාලාකාර ව්‍යුහයක්. මේක ඇතුලේ හදන ඒවා වෘෂණය ඇතුලේ හදන ශුක්‍රාණු తాවකාලිකව තැම්පත් කරන්නේ මේ අපිවෘෂණය තුල. හරි එහෙමනම් බලන්න මෙහෙම තියෙනවා වෘෂණයක ඇති සියලුම ශුක්‍ර නාලිකා වෘෂණයෙන් පිටතට පැමිණ අපිවෘෂණේ නම් තනි සංවලිත නාලයකට විවෘත වේ. ඒ තුල ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කරේ. රයිට්. ඊට පස්සේ තියෙනවා ශුක්‍රනාල යුගලක්. ශුක්‍රනාල යුගලක්. මේ බලන්න. අපිවෘෂණයෙන් පටන් අරගෙන ශුක්‍රනාලය කියලා නාලයක් ගමන් කරනවා. එතකොට මේ විදිහට එක වෘෂණයකින් එක නාලේ බැගින් වෘෂණ දෙකෙන් ශුක්‍රනාල දෙකක් තියෙනවා. මේ ශුක්‍රනාල දෙක ගමන් කරනවා ළමයි ශුක්‍ර ආශයිකාව හරහා පුරස්ති ග්‍රන්ථිය හරහා මෙතන තව එකක් නෑ මේ රූප සටහනේ කූපර් ග්‍රන්ථිය හරහා ගමන් කරනවා. එහෙම ගමන් කරනකොට මුත්‍රාශයෙන් එනවා. මුත්‍ර මාර්ගය මේකට සම්බන්ධ වෙනවා.
මේ බලන්න. දැන් මුත්‍රාශය ළමයි මේ මුත්‍රාශයෙන් පටන් අරන් මුත්‍ර බැහැර කරන නාලයට අපි කියන්නේ මුත්‍ර මාර්ගය කියලානේ. නේද? මුත්‍රාශයට එනකන් මේ වෘක්ක වකුගඩු වල ඉඳන් එනවා නාල දෙකක්. නේද? දෙපැත්තේ වකුගඩු දෙකෙන් මේ මුත්‍රාශයට මුත්‍රා අරගෙන එනවා නාල දෙකක්. ඒවට කියන්නේ මුත්‍ර වාහිනී කියලා. මුත්‍ර වාහිනී යුගලයකින් තමයි මුත්‍රාශයට මුත්‍රා අරගෙන එන්නේ. ඊට පස්සේ මුත්‍රාශයේ ඉඳන් බාහිරයට මේ මුත්‍රා අරගෙන යන්නේ මුත්‍ර මාර්ගයේ දිගේ. එතකොට මේකට කියන්නේ මුත්‍ර මාර්ගය කියලා. එතකොට මේ මුත්‍රාශයේ ඉඳන් එන මුත්‍ර මාර්ගයට එකතු වෙනවා මේ ශුක්‍ර නාල දෙක. හරි? එහෙමනම් මේ විදිහට බලන්න ශුක්‍ර නාල යුගල අපිවෘෂණයේ සිට ශුක්‍රාණු ගෙන එන නාලය ශුක්‍ර නාලය නම් වේ. එහි අනික් අන්තය ශුක්‍ර ආශයිකාවේ සිට එන නාලයට සම්බන්ධ වේ. ශුක්‍ර ආශයිකාව ඉඳන් එන නාලයට සම්බන්ධ වෙනවා. හරි. ඊට පස්සේ තියෙනවා ශුක්‍ර ආශයිකා යුගලක් තියෙනවා පුරස්ති ග්‍රන්ථිය කූපර් ග්‍රන්ථි යුගල. අපි බලමු මේ ටික මේ තියෙන්නේ ශුක්‍ර ආශයිකා යුගලක් තියෙනවා පුරස්ති ග්‍රන්ථියේ තියෙනවා මෙතන තියෙනවා පහලින් කූපර් ග්‍රන්ථි යුගලක් දෙපැත්තේ. මේ ශුක්‍ර ආශයිකාව පුරස්ති ග්‍රන්ථිය සහ කූපර් ග්‍රන්ථි වලින් නිපදවනවා තරලයක්. නිපදවනවා තරලයක්. ඒ තරලයට කියනවා ශුක්‍ර තරලය කියලා. ශුක්‍ර තරලය කියලා. එතකොට මේ තරලය මේ ශුක්‍ර නාලයේ දිගේ එන ශුක්‍රාණු මේ තරලයට එකතු වෙනවා. මේ වෙයින් තරලයක් නිපදවනවා. ඒ තරලයට එකතු වෙනවා මේ ශුක්‍රාණු නැත්නම් මේ ජන්මාණු පුරුෂ ජන්මාණු ටික එකතු වෙනවා. ළමයි මේ තරලය පෝෂක ද්‍රව්‍ය තියෙනවා මේකේ. දැන් මේ අපි දන්නවා ඕගොල්ලෝ තාම ඉස්සරහට අපි ඊළඟට කතා කරනවා මේ ශුක්‍රාණු සෛල කියන්නේ චල සෛල. මේගොල්ලන්ට යන්න පුළුවන් පීනගෙන. එතකොට මේ පීනගෙන යන්න අවශ්‍ය තරලමය මාධ්‍ය දෙනවා මේ ශුක්‍ර තරලයෙන්. අනිත් එක ඒවට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා ශුක්‍ර තරලයෙන්. හරි බලන්නකෝ මේව තියෙනවා. මේවා පුරුෂ ප්‍රජනක පත්‍ය ආශ්‍රිත ග්‍රන්ථි වේ. මොනවද? ශුක්‍රාශිකා යුගලයි පුරස්ති ග්‍රන්ථියයි කූපර ග්‍රන්ථි යුගලයි. මේවා ග්‍රන්ථි වේ. මෙම ග්‍රන්ථි මගින් සුදු පැහැති ශ්‍රාවයක් නිපදවයි. ඒවා මුත්‍ර මාර්ගයේ වෙත මුදාහරේ. ශුක්‍රාණු පරිවහණය හා ඒවාට පෝෂණය සැපීම මෙම තරලයේ වැදගත් වේ. එතකොට මේ පුරස්ති ග්‍රන්ථි කූපර ග්‍රන්ථි සහ ශුක්‍රාශිකා යුගලෙන් නිපදවන තරලය මගින් තමයි ශුක්‍රාණු පරිවහණය කරන්න මාධ්‍ය සපයන්නේ සහ ඒවට පෝෂණය සපයන්නේ. හරි. ওই විදිහට තමයි ඔය කොටස් ටිකෙන් ඉටු කරන්නේ. ඊට පස්සේ ශිෂ්ණය කියන්නේ ළමයි පේශිමය ව්‍යුහයක්. පේශිමය ව්‍යුහයක්. එතකොට මේකෙන් ශුක්‍රාණු නැත්තම් පුරුෂ ජන්මාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට ඇතුළු කිරීම සිදු කරනවා. හරි. මේ තියෙන්නේ මේ විදියට. එතකොට මේ ශිෂ්ණේ ළමයි ඉදිරි කොටසට කියනවා ශිෂ්ණ මුණ්ඩය කියලා. එතකොට මේ ශුක්‍රනාලය මේ විදියට ඇවිල්ලා මේ මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. ඊට පස්සේ මේ එන ශුක්‍රාණු සහ මේ තරලය එකතු වුණා මේකට කියනවා ශුක්‍ර තරලය කියලා. මේ ශුක්‍ර තරලයේ මුත්‍ර මාර්ගයේ දිගේ ඇවිල්ලා ශිෂ්ණයේ මගින් බාහිර පරිසරයට මේ ශුක්‍ර තරලය ගමන් කරනවා. එතකොට ස්ත්‍රී ප්‍රජනක පත්තිය ඇතුළට මේ ශුක්‍ර තරලය ඇතුළු කරන්නේ මේ ශිෂ්ණය කියන පේශිමය අවයවය මගින්. හරි. ඊට පස්සේ අපි බලමු පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. හරි. එතකොට දැන් අපි දන්නවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ ජන්මාණු නිපදවන්නේ මෙන්න මේ වෘෂණ තුල. වෘෂණ තුල දැන් පිරිමි කෙනෙකුගේ වැඩි වීමටපත් වෙච්ච දවසේ ඉඳන් ජන්මාණු හැදෙනවා. ඒ හැදෙන ජන්මාණු తాවකාලිකව තැම්පත් වෙනවා අපිවෘෂණය ඇතුළේ. ඊට පස්සේ මේ තැම්පත් වෙච්ච ශුක්‍රාණු ශුක්‍ර නාලයේ දිගේ ගමන් කරනවා. මෙහෙම ගමන් කිරීමේදී පුරුෂ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත අවයව වන ග්‍රන්ථි වන ශුක්‍රාශයිකාව පුරස්ති ග්‍රන්ථිය කූපර් ග්‍රන්ථිය කියන එකෙන් නිපදවන සුදු පැහැති තරලයට එකතු වෙනවා මේ ශුක්‍රාණු. එහෙම එකතු වුණාම මේකට අපි කියනවා ශුක්‍ර තරලය කියලා. මේ ශුක්‍ර තරලය මුත්‍ර මාර්ගයට එකතු වෙනවා. එහෙම එකතු වෙලා
මුත්‍ර මාර්ගයේ දිගේ ඇවිල්ලා ශිෂ්ණයේ දිගේ ඇවිල්ලා ස්ත්‍රී ප්‍රජනක පත්තිය තුලට ඇතුළු වෙනවා සංසර්ග ක්‍රියාවලියේදී. ඉතින් ඕක ටික තමයි පුරුෂ ප්‍රජනක පත්තියෙන් කරන කාර්යය. හරි අපි ටියුට් එකේ ලියාගමු පුරුෂ ප්‍රජනක පත්තියේ කාර්ය කියන එක මෙන්න මේ විදිහට පුරුෂ ප්‍රජනක පත්තියේ කාර්ය ලියන්නකො මෙහෙම වැඩිවියට පැමිණීමත් සමගම වැඩිවියට පැමිණීමත් සමගම වෘෂණ තුල ඇති ශුක්‍රධර නාලිකා තුල शुक्राणु मातृ सैल शुक्राणु බවට පත්වේ. ආය පාරක් කියන්න. ශුක්‍රධර නාලිකා තුල ඇති शुक्राणु मातृ सैल शुक्राणु බවට පත්වේ. ඒවා පරිණත වන විට शुक्रधर नालिका मध्यයට කියන්නේ මැදට शुक्रधर नालिका මැදයට තල්ලු වී अपिवृषणय तुल तावकालिकव තැන්පත් වේ. తాවකාලිකව තැන්පත් වේ. සංසර්ගයේදී
සංසර්ගයේදී මෙම ශුක්‍රාණු ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ ශුක්‍ර නාලය ඔස්සේ පැමිණ මුත්‍ර මාර්ගයට එකතු වන අතර शुक्र आशयिका पुरस्ति ग्रंथि कूपर ग्रंथि යන ග්‍රන්ථි වලින් නිකුත් කරන ශ්‍රාවයද යන ග්‍රන්ථි වලින් නිකුත් කරන ශ්‍රාවයද මෙයට එකතු වන අතර ශුක්‍රාණු සහිත මෙම ශ්‍රාවය ශුක්‍ර තරලය නම් වේ. මෙම ශ්‍රාවය ශුක්‍ර තරලය නම් වේ. හරි. අනතුරුව ශිෂ්ණය ඔස්සේ පැමිණ මෙම තරලය ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට ඇතුළු වීම සිදුවේ. හරි. ඒතර ඔය විදිහට තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියේ ළමයි ක්‍රියාකාරීත්වය වෙන්නේ. ඊළඟට බලමු අපි මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් තුනක් තියෙනවා ප්‍රධාන කාර්යයන්. බලන්න පළවෙනි එක තමයි ශුක්‍රාණු නිපදවීම. පුරුෂ ප්‍රජනක පද්ධතියේ පළවෙනි කාර්යය තමයි ශුක්‍රාණු නැත්නම් පුරුෂ ජන්මාණු නිපදවන එක. වෘෂණ කෝෂ තුල වෘෂණ තුල නිපදවන්නේ. ඊට දෙවෙනි කාර්යය ජන්මාණු නැත්නම් ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය තුලට යොමු කරන එක. තුන්වෙනි කාරණේ තමයි පුරුෂ මේ ප්‍රජනක හෝමෝන් නැත්නම් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීම. එතකොට මෙන්න මේ කියන කාර්යයන් තමයි පුරුෂ ප්‍රජනක පද්ධතියේ මූලික කාර්යයන් තුන. රයිට්. ඊට පස්සේ අපි බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය. එතකොට ළමයි මේ තියෙන්නේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඉදිරිපස පෙනුම රූප සටහනක්. ඒකම පැත්තෙන් පේන පැති පෙනුම තියෙනවා මේ පහළ රූප සටහනේ. අපි ඉස්සෙල්ලා මේ ඉදිරිපස පෙනුම මේක නම් කරගමු. මේකේ A කියලා කියන්නේ කැපිටල් A අකුරෙන් තියෙන්නේ පැලෝපීය නාලය. පැලෝපීය නාලය කියලා අපි කියනවා A. පැලෝපීය නාලය. B කියන්නේ ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂ යුගලක් තියෙනවා. පැලෝපීය නාල යුගලක් තියෙනවා. B ඩිම්බ කෝෂය. C යෝනි මාර්ගය. යෝනි මාර්ගය. D ගර්භාෂය. ගර්භාෂය. D ගර්භාෂය. හරි. ඊට පස්සේ මේ තියෙන ළමයි ඔය රූප සටහන ඒ තිබ්බ විදිහට ABCD කොටස් ටික. දැන් මේ පැලෝපීය නාලයේ ළමයි කෙලවර ඔය තියෙන රූපෙට වඩා ඇත්තටම වෙනස්. මේ කඩරැලි කියලා නෙරීම් සමූහයක් තියෙනවා. ඒතර ඩිම්බ කෝෂ යුගල මේ විදිහට ගර්භාෂ බිත්තියට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ යෝනි මාර්ගයේ පහලින් තියෙනවා ගර්භාෂය තියෙනවා මෙතන. ගර්භාෂ කුහරය, ගර්භාෂ බිත්තිය. මේක මල්ලක් වාගේ ව්‍යුහයක්. මේක ඇතුලේ කුහරයක් තියෙනවා. මේ ගර්භාෂයයි යෝනි මාර්ගයයි සම්බන්ධ වෙන ප්‍රදේශයට කියන්නේ ගැප් ගෙල කියලා. ගැප් ගෙල කියලා කියනවා. හරි. අපි අර පැතිපෙනුමත් නම් කරගමු අරකේ. පැත්තෙන් පේන හැටි අපි නම් කරගමු. මේකෙත් කොටස් කීපයක් තියෙනවා. අංක 1 නම් කරගන්න මේ විදිහට පළවෙනි එක අංක 1 කියන්නේ මේ තමයි ඩිම්බ කෝෂය. අංක 1 ඩිම්බ කෝෂය. මේ මැදින් කපපුවාම මේක පැත්තක් ළමයි මේ තියෙන්නේ. අංක 1 ඩිම්බ කෝෂය. අංක 2 පැලෝපීය නාලය. අංක 2 පැලෝපීය නාලය. අංක 3 ගර්භාෂය. ගර්භාෂය.
අංක 4 මුත්‍රාශය අංක 4 මුත්‍රාශය අංක 4 මුත්‍රාශය අංක 5 අංක 5 ළමයි මුත්‍ර මාර්ගය තොර මුත්‍ර මාර්ගයේ වෙනම විවෘත වෙන්නේ කාන්තාවකගේ වෙනම මාර්ගයේ මුත්‍ර මාර්ගයේ වෙනම බාහිරයට විවෘත වෙන්නේ ඊට පස්සේ අංක 6 යෝනි මාර්ගය අංක 7 ගැප් ගෙල කියලා කියනවා ගැප් ගෙල ගර්භාෂයයි යෝනි මාර්ගයයි එකතු වෙන තැනට කියනවා ගැප් ගෙල කියලා ගැප් ගෙල අංක 8 ගුද මාර්ගය ආහාර මාර්ගයේ ජීර්ණ අන්තඵල බැහැර වෙන ගුද මාර්ගයේ අංක 8 කියලා කියන්නේ හරි එතකොට ඔය විදිහට තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කොටස් ටික සකස් වෙලා තියෙන්නේ හරි එතකොට මේ තියෙන්නේ ඔය පැති පෙනුමයි ඉදිරිපස පෙනුමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඊළඟට අපි බලමු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ එක් කොටසින් කෙරෙන කාර්යයන් හරි දැන් ළමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධානම කොටසක් තමයි ඩිම්බ කෝෂය කියලා කියන්නේ ඩිම්බ කෝෂය. ඒතර මේ ඩිම්බ කෝෂය තුල තමයි ස්ත්‍රී ප්‍රජනක සෛල ස්ත්‍රී ජන්මාණු නිපදවන්නේ ස්ත්‍රී ජන්මාණු නිපදවන්නේ මෙන්න මේ ඩිම්බ කෝෂය කියන අවයවයේ තුල කාන්තාවක් තුල තියෙනවා ඩිම්බ කෝෂ දෙකක් තියෙනවා. ඕගොල්ලෝ දැකලා තියෙනවා නම් මේ දැකලා නැතුව ඇති දැන් ඉතින් ළමයින්ට ඒවා එච්චර දකින්න හම්බෙන්නේ මේ ඔය ගම් කුකුල් මස් කියන ඒවා අපි දැකලත් නැහැ දැන් අඩුයිනේ ඕගොල්ලෝ නම් නේද බ්‍රොයිලර්ස්ලානේ අපි කන්නේ බ්‍රොයිලර් කුකුල්ලුන්ගේ මේක දකින්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන් දකින්න හම්බෙන්නේ නැත්තේ ළමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් දවස් 30න් විතර වාගේ මරනවානේ. ඒතකොට ඒගොල්ලන්ගේ මේ ඒගොල්ලෝ ඇත්තටම ලිංගික වශයෙන් පරිණතියටපත් වෙලා නැහැ මේ ඩිම්බ කෝෂයේම ඒගොල්ලන්ගේ විශාල වෙලා ඒවා පේන්නේ නැහැ. හැබැයි ගම් කිකිලියෙක් කියන්නේ සාමාන්‍ය අපිව ගෙවල් වල හදන කිකිලියෝ මරුපුවාම මරපු කිකිලියෙක් හරි එහෙම ගෙනල්ලා තියෙනවා නම් ඒගොල්ලෝ සුද්ධ කරනකොට ඇතුලේ තියෙනවා බිත්තර වැල කියලා එකක්. බිත්තර වැල. ඒක සාමාන්‍ය කියන්නේ බිත්තර වැල කියලා ඔය කට්ටිය කියන්නේ කමේ. එතකොට ඔය ඒ කුකුලා සුද්ධ කරනකොට මේ බිත්තර වැල කියන්නේ ඩිම්බ කෝෂය ළමයි යාගේ. ඒක බලන්න ඕගොල්ලෝ හම්බුනොත් ඒකේ තියෙනවා එක එක ප්‍රමාණි බිත්තර තියෙනවා. ඊටාම කුඩා ඒවා ඉඳන් වර්ධනය වෙච්ච පරිණත වෙච්ච නේද මේ දැන් එළියට දාන්න සූදානම් වෙලා තියෙන බිත්තර ඒකේ තියෙනවා. ඒ තමයි යාගේ ඩිම්බ කෝෂය කිකිලිගේ. ඒතොර ඒ වාගේ තමයි මේ ඩිම්බ කෝෂයත්. කාන්තාවගේ ඩිම්බ කෝෂයේ තුල තියෙනවා සිවුනිකා කියලා සෛල වර්ගයක්. සිවුනිකා. මේ සිවුනිකා තුල තමයි ඩිම්බ නිපදවීම සිද්ධ වෙන්නේ. සිවුනිකා තුල තමයි ඩිම්බ නිපදවීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ඩිම්බ කෝෂය තුල තියෙනවා විවිධ මට්ටමේ සිවුනිකා විශාල ප්‍රමාණයක් තියෙනවා. මේකේ ළමයි මුල් මේවට කියන්නේ ප්‍රාථමික සිවුනිකා කියලා. කියන්නේ දැන් වැඩි වියට පැමුණුනේ නැති කාන්තාවක්ගේ ඩිම්බ කෝෂයේ තියෙන ඔක්කොම ප්‍රාථමික සිවුනිකා. සියලුම ඒවා ප්‍රාථමික සිවුනිකා. වැඩි වියට පැමුණුනේ නැති එක්කෙනෙකුගේ.
හැබැයි වැඩි වියට පැමිණීමත් සමගම මේ ප්‍රාථමික සිවුනිකා ටික මෝරන්න ගන්න. එහෙම මෝරලා ද්විතීක සිවුනිකා සහ ග්‍රාෆී සිවුනිකා කියලා මේව මෝරනවා. එතකොට ග්‍රාෆී සිවුනිකා කියන්නේ දැන් ඩිම්බය පිට වෙන්න ආසන්නයි. හොඳටම මෝරලා තියෙන සිවුනිකාව. ඊට පස්සේ ග්‍රාෆී සිවුනිකා පුපුරලා ඒක ඇතුලේ තියෙන ඩිම්බය පිට වෙනවා. එහෙම ඩිම්බය පිට වුණාට පස්සේ එයාට කියන්නේ පීත දේහය කියලා. පීත දේහය. පිට වුණාට පස්සේ ඊට පස්සේ ඊළඟට එයා පරිහානියටපත් වෙනවා ශ්වේත දේහය විදියට. එතකොට සාමාන්‍යයෙන් වැඩි වියටපත් වෙච්ච කාන්තාවක්ගේ ඩිම්බකෝෂය අරගත්තොත් මේ ඩිම්බකෝෂයේ මෙන්න මේ එක එක අවදිවල සිවුනිකා අපිට දකින්න පුළුවන්. හරි? එතකොට මේ ඩිම්බකෝෂය තුල තමයි එහෙමනම් ස්ත්‍රී ජන්මාණු හේවත් ඩිම්බ නිපදවීම සිදුවන්නේ. ඒ වාගේ එක එක අවදියේ වර්ධන අවදිවල ඉන්න මේ සිවුනිකා මේකේ තියෙනවා. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ගේ ටියුට් එකේ බලන්න ඉස්සෙල්ලාම ඩිම්බකෝෂය ගැන මෙහෙම තියෙනවා උදර කුහරය තුල ශ්‍රෝණි පෙදෙසෙහි කියන්නේ අපේ උකුල ප්‍රදේශය ළමයි උකුලෙන් පහළ පාර්ශ්වික බිත්ති වලට ආසන්නව ඩිම්බකෝෂය උගලක් පවතී. ඩිම්බකෝෂයක හරස්කඩ බාහිකය හා මජ්ජාව ලෙස කලාප දෙකක් තියෙනවා. බාහික කියන්නේ පිටතින් තියෙන කොටස ළමයි, මජ්ජාව කියන්නේ මැද කොටස. ඩිම්බ නිපදවන්නේ සිවුනිකා තුලය. ප්‍රාථමික සිවුනිකා සහ ඒ වයින් ඩිම්බ සෑදීමේ විවිධ අවස්ථා වන ග්‍රාෆී සිවුනිකා, පීත දේහ, ශ්වේත දේහ යන ද ඩිම්බකෝෂය තුල දැකිය හැකිය. ඩිම්බ නිපදවීම උපතේ සිටම ආරම්භ වී ඇත. දැන් මෙහෙමයි මේ උපතේ කියන ළමයි අපි කලල අවදියේම සිවුනිකා තියෙනවා. කාන්තාවක් කලල අවදියේ ඉඳන් ඩිම්බකෝෂය හැදිලා තියෙන්නේ. එතකොට ඩිම්බකෝෂයේ සිවුනිකා තියෙනවා. සාමාන්‍යයෙන් සිවුනිකා ලක්ෂ 2ක් විතර තියෙනවා කියලා කියනවා. හැබැයි මේ සිවුනිකා ලක්ෂ 2ම ඩිම්බ බවට පත් වෙන්නේ නැහැ. බොහෝම සුළු ප්‍රමාණයක් තමයි ඒ සිවුනිකා වලින් ඩිම්බ බවට පත් වෙන්නේ. හරි? නෝට් එක නෙවෙයි මේ ෂෙයා වෙලා තියෙන්නේ. බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඩිම්බ බවට පත් වෙන්නේ මේ සිවුනිකා වලින්. හරි. ඊට පස්සේ පැලෝපිය නාලය. අපි බලමු පැලෝපිය නාලය. දැන් මේ පැලෝපිය නාලය කියන්නේ නාලාකාර ව්‍යුහයක්. ඒක නාලයක් තනිකරම. මේ නාලේ කෙළවර තියෙනවා කඩ රැලි කියලා නෙරීම්. කඩ රැලි කියලා ඒවට කියන්නේ. මේ තියෙන කඩ රැලි මේ ඇඟිලි වාගේ. මේව චලනය වෙනවා ළමයි. මේව චලනය වෙනවා. දැන් අර අපි කියවනේ මේ ඩිම්බකෝෂය ඇතුලේ තියෙනවා කියලා විවිධ මට්ටමේ සිවුනිකා. මුලින්ම තියෙන ප්‍රාථමික සිවුනිකා, ඊට පස්සේ ද්විතීක සිවුනිකා තියෙනවා, ඊට පස්සේ ග්‍රාෆී සිවුනිකා තියෙනවා. එතකොට මේ ග්‍රාෆී සිවුනිකා කියන්නේ මේ පිපිරීමට ආසන්න ඩිම්බේ නිදහස් කිරීමට ආසන්න සිවුනිකා සෛල. ඊට පස්සේ වෙන්නේ මේ ග්‍රාෆී සිවුනිකාව පුපුරලා ඩිම්බේ එළියට එනවා. එහෙම ඩිම්බේ නිදහස් වෙන්නේ දේහ කුහරයට. අපේ ශරීර අභ්‍යන්තරයේ ළමයි කුහරයක් නේ තියෙන්නේ. කෙලින්නේ කුහරයට තමයි ඩිම්බේ පිට වෙන්නේ. ග්‍රාෆී සිවුනිකාව පුපුරලා ඩිම්බේ දේහ කුහරයට එකතු වෙන්නේ. ඒ එකතු වෙන ඩිම්බය මේ කඩ රැලි මගින් මේ ඇඟිලි වාගේ නෙරින් මේව චලනය වෙලා මේව චලනය කරලා ඩිම්බය ඇතුළු කරගන්නවලු පැලෝපිය නාලයට. ඩිම්බේ පැලෝපිය නාලය ඇතුළට ඇතුළු කරගන්නවා. මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් පෙන්නන්නම් පස්සේ. ඊට පස්සේ ඇනිමේෂන් එකක්. වීඩියෝ කියන්නේ මේවා බඩ ඇතුළේ ඉතින් මේ නේද මේ කැමරාවක් හයි කරලා එහෙම තියාගෙන වීඩියෝ කරන්න බෑනේ. එහෙනම් මේ ඇනිමේෂන් තියෙන්නේ මේ එතකොට මේ දැන් කඩරැලි වලින් තමයි මේ පැලෝපිය නාලය ඇතුළට ඩිම්බය ඇතුළු කරගන්නේ. ඊට පස්සේ මේ පැලෝපිය නාලය ඇතුලේ තියෙනවා කෙඳි වාගේ නෙරීම්. ඒව චලනය වෙනවා. ඒව චලනයෙන් මේ ඩිම්බය ටික තල්ලු කරනවා උඩට. පැලෝපිය නාලයේ දිගේ ගර්භාෂය දිශාවට තල්ලු කරනවා. ගර්භාෂය දිශට තල්ලු කරනවා. එතකොට ওই ටික තමයි පැලෝපිය නාලයෙන් කරන්නේ. හරි? ඩිම්බකෝෂයෙන් පිට වූ ඩිම්බ පැලෝපිය නාලය නම් සිහින් දිග පේශිමය නාලයකට ඇතුළු වේ.
ඒ ඩිම්බ කෝෂයට ආසන්න කෙළවල පුනීලාකාර වන අතර ඒ වටා කඩරැලි නම් ඇඟිලි වැනි නෙරීම් පවතී. ඒවා ඩිම්බය පැලෝපිය නාලයට ඇතුළු කිරීමට වැදගත් වේ. ඊළඟට ගර්භාෂය. ගර්භාෂය කියන්නේ ශ්‍රෝණි කුහරයේ තුල පිහිටන ඝන බිත්ති සහිත කුහරමය ව්‍යුහයක්ලු. අපි යන් ගර්භාෂය මේ තියෙන්නේ. දැන් මේක ශ්‍රෝණි කුහරය ඔයගොල්ලන්ගේ උකුලට පහලින් පිහිටලා තියෙන්නේ. රූපය ෂෙයා කරලා තියනවද නෑනේ? ටියුට් එක තව තියෙන්නේ. උනේ. හරි. රයිට්. එතකොට මේ ගර්භාෂය කියන්නේ ශ්‍රෝණි කුහරයේ තියෙන්නේ ඉනෙන් පහළ. ඒතකොට ශ්‍රෝණි කුහරයේ තියෙන මල්ලක් වාගේ ව්‍යුහයක්. හරි. එතකොට මේ ශ්‍රෝණි කුහරයේ තුල තියෙන මල්ලක් වාගේ ව්‍යුහයක්. මේ ගර්භාෂයේ ළමයි මේ කොටස් කීපයක් තියෙනවා. ග්‍රීවය කියනවා ගැබ් ගෙල. මේ පහළ කොටසට කියනවා ගැබ් ගෙල කියලා. හරි. ඊට පස්සේ බුද්නය කියලා කියනවා. බුද්නය කියලා කියන්නේ මෙහෙමයි. මේ පැලෝපිය නාලයේ සම්බන්ධ වෙන ප්‍රදේශයට කියන්නේ බුද්නය කියලා. මෙන්න මේ හරියට. පැලෝපිය නාල දෙක සම්බන්ධ වෙන මෙන්න මේ ප්‍රදේශයට කියන්නේ බුද්නය කියලා. හරි. එතකොට මේ තියෙන්නේ දේහයේ මැද හරිය. එතකොට ග්‍රීවය කියන්නේ මේ පහළ මේ හරිය. එතකොට ඔන්න ඔය විදිහට කොටස් කීපයක් තියෙනවා ගර්භාෂයේ. එතකොට මේක පේශිමය ව්‍යුහයක්. පේශිමය ව්‍යුහයක්. මේ තුල තමයි කලලය වර්ධනය වෙන්නේ. කලලය වර්ධනය වීම සිද්ධ වෙන්නේ මෙන්න මේ ගර්භාෂය තුල. හරි. බලන්න ওই කොටස් ටික ගැන විස්තරේ තියෙනවා ටියුට් එකේ. ගර්භාෂය ශ්‍රෝණි කුහරය තුල පිහිටන ඝන බිත්ති සහිත කුහරමය ව්‍යුහයකි. ඒ බුද්නය දේහය ග්‍රීවය ලෙස කලාප තුනක් ඇත. ගර්භාෂයේ බුද්නය ප්‍රදේශයට පැලෝපිය නාල යුගලයේ සම්බන්ධ වේ. අනික් කෙළවර ග්‍රීවයත් ගැබ් ගෙල පිහිටයි. ඊට පස්සේ ඊළඟට යෝනි මාර්ගය. යෝනි මාර්ගය කියන ළමයි ගර්භාෂය බාහිරයට ගර්භාෂයෙන් පස්සේ මේ ශ්‍රී ප්‍රජනක පද්ධතිය බාහිරයට විවෘත වන නාලයට කියනවා යෝනි මාර්ගය කියලා. හරි. ඊට පස්සේ අපි බලමු ශ්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියලා. හරි. ඔයගොල්ලන්ට දැන් සාමාන්‍යයෙන් මම කලිනුත් කිව්වා ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන කාර්යයන් ළමයි තුනක් තියෙනවා. අර අපි පුරුෂ ප්‍රජනක පද්ධතියේ කාර්යයන් එක්ක සම්බන්ධ කරගත්තොත් පුරුෂ ප්‍රජනක පද්ධතියේ පළවෙනි කාර්යය තමයි පුරුෂ ජන්මාණු හේවත් ශුක්‍රාණු නිපදවීම. එහෙමනම් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ පළවෙනි කාර්යය තමයි ස්ත්‍රී ජන්මාණු හේවත් ඩිම්බ නිපදවීම. ඊළඟ එක දෙවෙනි එක භ්‍රූණේ නැත්තම් කලලයේ වර්ධනය වීමට අවකාශය සැලසීම. ගර්භාෂය කියන කොටසේ තමයි මේ කලල වර්ධනය වෙන්නේ. ඊට පස්සේ පුරුෂ ප්‍රජනක පද්ධතිය වාගේම ඊළඟ එක තමයි පුරුෂ ප්‍රජනක පද්ධතිය නම් කියේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනේ නිපදවීම කියලා. කාන්තාවන්ගේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක නිපදවනවා. හරි? රයිට්. ඊට පස්සේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය ගත්තාම ළමයි මේමයි වෙන්නේ. සාමාන්‍යයෙන් මේ කලල අවදියේ මව් කුස තුල සිදිය දීම සිවුනිකා කියන සෛල නිපද වෙනවා. මේ ඩිම්බ කෝෂයේ. එතකොට ඩිම්බ කෝෂයේ සාමාන්‍යයෙන් සිවුනිකා තියෙනවලු ලක්ෂ 2ක් ලක්ෂ 4ක් අතර ප්‍රමාණයක්. එක ඩිම්බ කෝෂයක සිවුනිකා ලක්ෂ 2ක් 4ක් විතර තියෙනවා. විශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට නමුත් මේවා එකක්වත් ළමයි මේවා හැම එකක්ම ඩිම්බ බවට පත් වෙන්නේ නැහැ. කාන්තාවක් වැඩි වියට පැමිණීමට ආසන්න වන වයසේදී ආසන්න වන වයසේදී ඔන්න ප්‍රාථමික මේක සම්පූර්ණයෙන් වෙන ළමයි හෝමෝනත් එක්ක.
කාන්තාවක් විතරක් නෙවෙයි පිරිමි කෙනෙකුත් එහෙමයි මේ ප්‍රජනක පද්ධතියෙන් වල කාර්යයන් සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ හෝමෝන මගින්. දැන් හෝමෝන වලින් මේක කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා අපි පස්සේ කතා කරනවා. හරි? මේ ඊළඟට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ හෝමෝන කොහොමද වැඩ කරන්නේ කියලා අපි කතා කරනවා. හරි? එතකොට වැඩි වේට පැමිණෙන්න ආසන්න වෙද්දී ප්‍රාථමික සිවුනිකාව ඔන්න ටිකින් ටික වර්ධනය වෙන්න ගන්නවා. ඕක වෙන්නේ ළමයි මේ FSH කියලා හෝමෝනයක් නිපදවනවා. පිටුටරි ග්‍රන්ථියෙන් නිපදවනවා FSH කියලා හෝමෝනයක්. සිවුනික උත්තේජක හෝමෝනය කියලා කියනවා. ඒ සිවුනික උත්තේජක හෝමෝනේ නැත්නම් FSH කියන හෝමෝනේ නිපදවීමත් සමගම ඔන්න ප්‍රාථමික සිවුනිකා වර්ධනය වෙන්න ගන්නවා. එතකොට ප්‍රාථමික සිවුනිකා ටික වර්ධනය වෙලා ක්‍රමක්‍රමයෙන් ග්‍රාෆී සිවුනිකා නේද? ද්විතීක මේ ප්‍රාථමික සිවුනිකාවෙන් පස්සේ ද්විතීක සිවුනිකා වෙනවා. ඊට පස්සේ ග්‍රාෆී සිවුනිකා වෙනවා. එතකොට ග්‍රාෆී සිවුනිකා කියන්නේ දැන් ඩිම්බය පිට වෙන්න ආසන්නයි. ග්‍රාෆී සිවුනිකා පුපුරලා තමයි ඩිම්බය එළියට එන්නේ. ග්‍රාෆී සිවුනිකා නම් සෛල සමූහයක් ඇති ව්‍යුහයක් බවට පත් වෙනවා. ඒ ඩිම්බ කෝෂයේ පර්යන්තයට සමීපව පවතී. ඒ කියන්නේ ඩිම්බ කෝෂයේ ළමයි බිත්තියට සමීපව තමයි තියෙන්නේ මේ ග්‍රාෆී සිවුනිකා. මේ බලන්නකො පින්තූරේ. මේ තියෙන. ප්‍රාථමික සිවුනිකා ඔන්න දැන් මේක මම කලින් පස්සේ කතා කරනවා FSH කියලා හෝමෝනයක් හැදෙනවා කාන්තාවගේ පිටියුටරි ග්‍රන්ථියෙන්. ඒ FSH කියන හෝමෝනේ නිපදවීම පටන් ගන්නවත් එක්කම ප්‍රාථමික සිවුනිකා ටික වර්ධනය වෙනවා. එහෙම වර්ධනය වෙවි සෛල රාශියකින් යුක්ත ව්‍යුහයක් බවට පත් වෙනවලු. එහෙම පත් වෙලා ටික ඩිම්බ කෝෂයේ බිත්තියට සමීපව පිහිටනවා. හරි? එතකොට ළමයි ඔන්න ආයසරයක් නිපදවනවා පිටුටරියෙන් තවත් හෝමෝනයක් LH කියලා එයාට කියන්නේ LH. LH හෝමෝනේ. අපි මේ ගැන කතා කරනවා. වෙනම මාතෘකාවක් තියෙනවා ඕගොල්ලන්ට මේ ආර්තවය කියන එක. එතකොට ආර්තවය කියන මාතෘකාව යටතේ කතා කරනවා. LH හෝමෝනේ හැදෙනවා. LH හෝමෝනේ හැදිච්ච හැටි මොකද වෙන්නේ? මේ ග්‍රාෆී සිවුනිකා පුපුරලා ඩිම්බය නිදහස් වෙනවා. ග්‍රාෆී සිවුනිකා පුපුරලා ඩිම්බය නිදහස් වෙනවා. හරි? ඒ ඩිම්බ කෝෂයේ පර්යන්ත සමීපව පවතී. පරිණතෝ පසු ග්‍රාෆී සිවුනිකා පිපිරි ඒ තුල ඇති ඩිම්බය ඩිම්බ කෝෂයෙන් මුදාහරි. ඒක දේහ කුහරයට තමයි මුදාහරි. ඒ කඩරැලි මගින් ඊට පස්සේ අර මොනවාද ළමයි පැලෝපියනාලේ කෙළවරේ තියෙනවා කඩරැලි නේද? ඒ කඩරැලි මගින් ඩිම්බය පැලෝපියනාලය තුලට යොමු කරගන්නවා. යොමු කරගෙන පැලෝපියනාලයේ දිගේ ගර්භාෂය දෙසට ගමන් කරනවා. ඉතින් ওই විදිහට තමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ. අපි චුට්ටක් ලියාගමු මේක විනාඩියක් ඉන්න.
හරි අපි ලියාගමු. මේව ලියන්න ළමයි. ඔව්. ස්ත්‍රී ප්‍රජනක මෙහෙම ලියන්න. ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීම භ්‍රූණ අවස්ථාවේදීම ආරම්භ වේ. ළමයි භ්‍රූණය කියන්නේ මෙහෙමයි. දැන් කලලයේ වටේට අපි මව්කුස තුල ඉන්නේදී අපේ කලලයේ වටේට කලල පටල කියලා පටලයක් හැදෙනවා. ඒ කලල පටල හැදුනට පස්සේ ඒකට කියන්නේ භ්‍රූණය කියලා. හරි. එතකොට ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීම මේ භ්‍රූණ අවධියේම සිදු වෙනවා. භ්‍රූණ අවස්ථාවේදීම ආරම්භ වේ. උපදින විට එක් ඩිම්බ කෝෂයක प्राथमिक सिवनिका ලක්ෂ දෙකත් හතරත් ලක්ෂ දෙකයි ඉරක් ලක්ෂ හතරත් පවතින අතර වැඩිවියට පැමිණීමත් සමගම ළමයි මේ වැඩිවියට පැමිණීමත් සමගම නෙවෙයි වැඩිවියට පැමිණීම ආසන්නයේදී කියලා. වැඩිවියට පැමිණීමට ආසන්නයේදී කියලා. වැඩිවියට පැමිණීමට ආසන්නයේදී
प्राथमिक සිවුනිකාව සෛල සමූහයක් ඇති ග්‍රාෆී සිවුනිකාව නම් ව්‍යුහයක් බවට පත්වේ. ග්‍රාෆී සිවුනිකාව නම් ව්‍යුහයක් බවට පත්වේ. පස්සේ ග්‍රාෆීය සිවුනිකාව නම් ව්‍යුහයක් බවට පත්වේ. හරි. එය ඩිම්බකෝෂයේ පර්යන්තයට සමීපව පවතින අතර ඩිම්බකෝෂයේ පර්යන්තයට සමීපව පවතින අතර ග්‍රාෆී සිවුනිකාව පරිණත වූ පසු එය පිපිරි ඒ තුල ඇති ඩිම්බය දේහ කුහරයට මුදා හරි ඩිම්බ කුහරයට මුදා හරි අනතුරුව එය කඩ රැලි මගින් පැලෝපීය නාලයට යොමු කර
පැලෝපිය නාලයට යොමු කර ඒ ඔස්සේ ගර්භාෂය දෙසට පැමිණේ. ඒ ඔස්සේ ගර්භාෂය දෙසට පැමිණේ. හරි. ඊට පස්සේ තියෙනවා ළමයි ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ කාර්යයන් 3ක් තියෙනවා. අපි ලියාගමු කාර්යයන් 3. පළවෙනි එක ලියන්න ස්ත්‍රී ජන්මාණු හෙවත් ඩිම්බ නිපදවීම. ස්ත්‍රී ජන්මාණු හෙවත් ඩිම්බ නිපදවීම. දෙක භ්‍රූණය වර්ධනය වීමට අවකාශ සැලසීම. භ්‍රූණය වර්ධනය වීමට අවකාශ සැලසීම. භ්‍රූණය වර්ධනය වීමට අවකාශ සැලසීම. තුන්වෙනි එක ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපදවීම. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන හෝමෝන නිපදවීම. හරි ළමයි. අපි ඊට පස්සේ බලමු ඊළඟ මාතෘකාව ආර්තව චක්‍රය හෙවත් ඔසප් චක්‍රය කියන එක. හරි. එතකොට දැන් අපි දන්නවා මේ ප්‍රජනක පද්ධතීන් ආශ්‍රිත සියලුම ක්‍රියාවලි වෙන්නේ හෝමෝන මගින් මේවා පාලනය වෙන්නේ. එතකොට කාන්තාවක්ගේ වැඩි වියටපත් වෙච්ච කාන්තාවක්ගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව දින 28කට වරක් චක්‍රීයව සිදුවන ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලියට අපි කියන ඔසප් චක්‍රය නැත්නම් ආර්තව චක්‍රය කියලා. එතකොට මේ ආර්තව චක්‍රය කියන එක සම්පූර්ණයෙන්ම ළමයි හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියක්. හෝමෝන මගින් පාලනය වන ක්‍රියාවලියක්. හරි? එතකොට කාන්තාවක්ගේ ආර්තව චක්‍රයේ සිදුවන සිදුවීම්. සිදුවන වෙනස් වීම ස්ථාන දෙකක් ආශ්‍රිතව සිද්ධ වෙනවා. ප්‍රජනක පද්ධතියේ ස්ථාන දෙකක් ආශ්‍රිතව සිද්ධ වෙනවා. එකක් තමයි ඩිම්බ කෝෂය තුල. අනිත් එක ගර්භාෂය තුල. ඒ කියන්නේ මේ ආර්තව චක්‍රයේදී කාන්තාවක්ගේ ඩිම්බ කෝෂයේ වෙනස් වීම වෙනවා. ඊළඟ එක ගර්භාෂයේ වෙනස් වීම වෙනවා. හරි මේක මෙහෙමයි වෙන්නේ. ඩිම්බ කෝෂයේ සිදුවන වෙනස් වීම පාලනය කරනවා පිටියුටරියෙන් නිපදවන හෝමෝන දෙකක්. ඩිම්බ කෝෂයේ සිදුවන වෙනස් වීම පාලනය කරනවා පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන හෝමෝන දෙකකින්. ඊට පස්සේ ගර්භාෂයේ සිදුවන වෙනස් වීම පාලනය කරනවා ඩිම්බ කෝෂයේ නිපදවන හෝමෝන දෙකකින්. ඔය විදිහටයි වෙන්නේ.
අපි ගත්තොත් ප්‍රධාන පාලක මධ්‍යස්ථානයේ තමයි පිටියුටරිය. මේ විදියට අපි ගමුකෝ මම මේ බෝඩ් එක නැතුව නිකන් ලියන්නේ මවුස් එකකින් පිටියුටරිය. පිටියුටරියෙන් නිපදවනවා හෝමෝන දෙකක්. FSH සහ අනිත් එක්කෙනා LH. මෙන්න මේ හෝමෝන දෙක නිපදවනවා පිටියුටරියෙන්. මේ හෝමෝන දෙකෙන් පාලනය කරනවා ඩිම්බ කෝෂය. මම මෙතෙන්ට මිරක් ගන්න නෑ මෙම ලියමු. ඩිම්බ කෝෂය පාලනය කරනවා මේ හෝමෝන දෙකෙන්. ඊට පස්සේ මේ ඩිම්බ කෝෂයෙන් ඕගොල්ලෝ දන්නවා හදනවා ඊස්ට්‍රජන් සහ නේද? ඊ අකුරල් ලියන්නම්. ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් ඩිම්බ කෝෂයෙන් නිපදවනවා. ඒ හෝමෝන දෙකෙන් පාලනය කරනවා ගර්භාෂය. ඒ විදිහටයි වෙන්නේ. ඒ හෝමෝන දෙකෙන් ගර්භාෂය පාලනය කරනවා. ඒතකොට ওই විදිහට කාන්තාවක්ගේ ආර්තව චක්‍රයේ සිදුවන වෙනස් වීම ස්ථාන දෙකක් ආශ්‍රිත වෙනවා ප්‍රජනක පත්තියේ. ඒ තමයි ඩිම්බ කෝෂය සහ ගර්භාෂය කියන ස්ථාන දෙක ආශ්‍රිතව මේ වෙනස් වීම සිද්ධ වෙනවා. හරි. අපි ඉස්සෙල්ලාම බලමු ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. දැන් මේ ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම අවධි දෙකකට වෙන් කරනවා. අවධි දෙකකට. එකක් තමයි සිවුනික අවධිය, අනිකට කියනවා අපි ලුයුටියල් අවධිය කියලා. සිවුනික අවධියයි ලුයුටියල් අවධියයි. හරි. සිවුනික අවධිය සහ ලුයුටියල් අවධිය. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම අවධි දෙකකට බෙදනවා. සිවුනික අවධිය, ලුයුටියල් අවධිය. මතක තියාගන්න මේව. සිවුනික අවධිය පාලනය කරන්නේ FSH කියන හෝමෝනේ. මේ කලින් ලියලා තියෙන මම FSH කියලා. එයා තමයි පාලනය කරන්නේ. ලුයුටියල් අවධිය පාලනය කරන්නේ LH හෝමෝනේ. ඕමයි වෙන්නේ. අපි ටියුට් එකේ පොඩ්ඩක් මේ ටික නැත්තම් ඔය හෝමෝන දෙක සටහන් කරගන්න. හරි. එතකොට මෙන්න මෙතන ඉස්සරහින් ලියන්නකො මේ ටික තියෙන්නේ මේ ප්‍රධාන ස්ථාන දෙකක් ආශ්‍රිතව සිද්ධ වෙනවා මොනවද ඩිම්බ කෝෂය තුල සහ ගර්භාෂය තුල. ඊට පස්සේ ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම අවධි දෙකකට අපි බෙදනවා. ඒ අවධි දෙක තමයි සිවුනික අවධියයි ලුයිටිවල් අවධියයි. හරි. ලියාගන්නකො ඉස්සරහින් සිවුනික අවධිය කියන එක පාලනය කරන්නේ FSH කියන හෝමෝනෙන්. FSH. ලුයිටියල් අවධිය පාලනය කරනවා LH කියන හෝමෝනෙන්. මේ හෝමෝන දෙකෙන් තමයි මේ අවධි දෙක පාලනය කරන්නේ. හරි. බලමු කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් මේ තියෙන ළමයි ඔන්න ඇත්තටම මේ ඩිම්බ කෝෂයේ ළමයි මේ සිවුනිකාවල තමයි මේ වෙනස් වීම ටික වෙන්නේ. ඩිම්බ කෝෂයේ මේ සිවුනිකාවල තමයි මේ වෙනස් වීම ටික වෙන්නේ. හරි. ඔන්න මෙහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලාම මුලින්ම වෙන්නේ පිටියුටරි ග්‍රන්ථියෙන් FSH හෝමෝනේ නිපදවනවා. FSH හෝමෝනේ නිපදවනකොට ප්‍රාථමික සිවුනිකා ටිකින් ටික වර්ධනය වෙන්න ගන්නවා. එතකොට FSH කියන හෝමෝනේ පිටියුටරියෙන් නිපදවපු වෙලාවෙ ඉඳන් නිපදවපු මොහොතේ පටන් ඔන්න ප්‍රාථමික සිවුනිකා ටිකින් ටික වර්ධනය වෙන්න ගන්නවා. මේ තියෙන්නේ ඒ අවධිය. මෙහෙම ප්‍රාථමික සිවුනිකා ළමයි ටික වර්ධනය වෙලා දින 14ක් විතර යනකොට එක සැරේට ඔන්න නැවතත් පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවනවා LH කියලා හෝමෝනයක්. LH හෝමෝනේ නිපදවපු හැටි මොකද වෙන්නේ? වැඩි වෙච්ච හැටි. LH හෝමෝනේ පිටියුටරියෙන් නිකුත් කරපු ගමන් හෝමෝන මට්ටම වැඩි වෙනවා LH. ඒ වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ග්‍රාපී සිවුනිකාව පුපුරලා ඩිම්බේ නිදහස් වෙනවා. ඩිම්බේ නිදහස් වුණාට පස්සේ ඉතිරි කොටසෙන් පීත දේහය
ශ්වේත දේහය බවට ටිකින් ටික පරිවර්තනය වෙනවා. එතකොට ඔන්න ඔය අවදි දෙක තමයි සියුනික අවදියයි ලුයිටියල් අවදියයි කියන්නේ. සියුනික අවදිය කියන්නේ ප්‍රාථමික සියුනිකා ටිකින් ටික වර්ධනය වෙලා ග්‍රාපීය සියුනිකා බවට පත් වෙන එක. එතකොට ඒ ක්‍රියාවලියට බලපානවා FSH කියන හෝමෝනය. FSH හෝමෝනේ බලපෑමෙන් තමයි මේ සියුනික අවදිය සිද්ධ වෙන්නේ. ඊට දෙවෙනි අවදිය තමයි ලුයිටියල් අවදිය. ලුයිටියල් අවදිය පාලනය වෙන්නේ LH හෝමෝනේ මගින්. එතකොට LH හෝමෝනේ වැඩි වෙච්ච හැටි මොකද වෙන්නේ? ග්‍රාපීය සියුනිකාව පුපුරලා ඩිම්බේ නිදහස් වෙනවා. ඊට පස්සේ ග්‍රාපීය සියුනිකාව ඉතිරි කොටසින් පීත දේහය, ශ්වේත දේහය නිර්මාණය වෙනවා මේ අවදිය තුල. එහෙමනම් ඔන්න ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම අවදි දෙකකට අපි බෙදනවා. අවදි දෙක තමයි සියුනික අවදිය සහ ලුයිටියල් අවදිය. එතකොට බලන්න මේ ඔන්න හෝමෝන මට්ටම වෙනස් වෙලා තියෙන හැටි. මේ තියෙන බලන්න. මේ කොළ පාට රේඛාවෙන් පෙන්වන්නේ FSH හෝමෝනේ. FSH හෝමෝනේ තමයි කොළ පාටකින් පෙන්වන්නේ. එතකොට FSH හෝමෝනේ ටික වැඩි වෙනවා. ඒව වැඩි වෙලා ඔන්න ඒ අවදිය තමයි අපි කියන්නේ සියුනික අවදිය කියලා. ඊට පස්සේ LH හෝමෝනේ අඩුයි, බොහොම අඩුවෙන් තියෙන්නේ. අඩුවෙන් තියලා මොකද වෙන්නේ? එක සැරේට LH හෝමෝනේ වැඩි වෙනවා. ඒතකොට LH හෝමෝනේ වැඩි වෙච්ච හැටි මොකද වෙන්නේ? ඒ ගමම්ම ග්‍රාපීය සියුනිකාව පුපුරලා ඩිම්බේ නිදහස් වෙනවා. ඩිම්බේ නිදහස් වුණාට පස්සේ එතකොට මොකද වෙන්නේ? ආයේ මේ ඉතිරි කොටසින් පීත දේහය, ශ්වේත දේහය ටික නිර්මාණය වෙනවා. නේද? එහෙමනම් මෙන්න ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම ටික. එතකොට මේ වෙනස් වීම පාලනය කරන්නේ FSH සහ LH හෝමෝන දෙක මගින්. ඒතකොට අවදි දෙකයි මොනවද අවදි දෙක? සියුනික අවදියයි ලුයිටියල් අවදියයි. සියුනික අවදිය පාලනය වෙන්නේ ඔයගොල්ලෝමයි මේකේ මේ නම් කරගන්නකො මේ රූප සටහනේ මෙන්න මේම සංගල වරහණක් දාලා මේ තියෙන්නේ සියුනික අවදිය. ඊට පස්සේ මේ ටික ලුයිටියල් අවදිය. සියුනික අවදිය ලුයිටියල් අවදිය කියලා නම් කරගන්න. මේ පැත්තෙන් ළමයි මෙහෙම වරහණක් දාලා මේ කොටස ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම කියලා එහෙමත් නම් කරගන්න. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. ඒ විදිහට නම් කරගන්නකො මෙහෙම. ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම. දැන් ඕකම තමයි මේ තියෙන්නේ ළමයි මෙතන පින්තූරෙන් මේ තියෙන්නේ මේ රූපේ මේ සියුනික අවදිය ලුයිටියල් අවදියත් මේකේ මම මේ තියෙන්නේ ඔය අවදි දෙක මේ උඩ රූපය මේ උඩ පින්තූරේ. එතකොට මේ තියෙන්නේ මොකද්ද? ඔන්න මේ පිටියුටරිය මොලේ යටපැත්තේ තියෙන පිටියුටරි ග්‍රන්ථිය පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවනවා. ඕගොල්ලන්ට ෂෙයා වෙලා තියෙන ටියුට් එක නේද? ඔව්නේ. එතකොට පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවනවා FSH කියන හෝමෝනේ. එතකොට FSH හෝමෝනේ මගින් බලන්න මොකද වෙන්නේ කියලා ප්‍රාථමික සියුනිකා ටික මෝරනවා. මෝරලා ග්‍රාපීය සියුනිකා බවට පත් වෙනවා. එතකොට එක සැරේට LH එනවා. මේ LH හෝමෝනේ එනවා එක සැරේට. ආපුවාම LH හෝමෝනේ මගින් මොකද්ද කරන්නේ? කෙලින්ම ග්‍රාපීය සියුනිකා පුපුරලා ඩිම්බේ එළියට දානවා. ඩිම්බේ තියෙන්නේ මේ සියුනිකාව ඇතුලේ. එතකොට ඩිම්බේ එළියට දානවා. ඊට පස්සේ ඩිම්බේ එළියට දාලා මොකද වෙන්නේ? ඉතිරි කොටසින් පීත දේහය, ශ්වේත දේහය හැදෙනවා. එතකොට මේ කොටසට කියනවා ලුයිටියල් අවදිය කියලා. මේකට කියනවා සියුනික අවදිය කියලා. හරි. එතකොට මේ උඩ කොටසින් පෙන්ලා තියෙන්නේ
මේ ඩිම්බ කෝෂය තුල සිදුවන වෙනස් වීම ටික. හරි. අපි පොඩ්ඩක් මේම ලියාගමු මේ සිවුනික අවධියයි ලූටියල් අවධියයි ගැන. ඉස්සෙල්ලාම ලියන්න සිවුනික අවධිය කියලා. මේව ලියන්න ආර්තව චක්‍රයේ පළමු දින 14 සාය පාරක් කියන්න. ආර්තව චක්‍රයේ පළමු දින 14 තුල සිදුවේ. පළමු දින 14 තුල සිදුවේ. මෙය පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන පිටියුටරි ග්‍රන්ථියෙන් නිපදවන FSH හෝමෝනයේ බලපෑමෙන් FSH හෝමෝනයේ බලපෑමෙන් සිදුවේ. FSH හෝමෝනයේ බලපෑමෙන් සිදුවේ. ඩිම්බකෝෂයේ ඇති ප්‍රාථමික සිවුනිකාවක් ක්‍රමෙන් වර්ධනය වී ග්‍රාෆී සිවුනිකාවක් බවට පත්වීම
මෙම අවධියේදී සිදුවේ. මෙම අවධියේදී සිදුවේ. ඊට පස්සේ ළමයි ඊළඟ අවධිය ලුයි ටුවෙල් අවධිය. ලුයි ටුවෙල් අවධිය ලියන්න මේම ආර්තව චක්‍රයේ දින 14 සිට දින 14 සිට විසිඅට දක්වා කාලයේදී සිදුවේ. විසිඅට දක්වා කාලයේදී සිදුවේ. පිටියුටරි ග්‍රන්ථියෙන් LH හෝමෝනය නිපදවීමත් සමගම LH හෝමෝනයේ නිපදවීමත් සමගම නිපදවීම කියන ළමයි හැබැයි නිපදවීම වැඩිවීම LH හෝමෝනේ වැඩි වෙනවා එක සැරේට. ටික ටික තියෙනවා කොහොමදත් LH හෝමෝනේ ඒක වැඩි වෙනවා එක සැරේට. LH හෝමෝනය නිපදවීම වැඩිවීමත් සමගම කියලා ලියුවා නම් හොඳයි. නිපදවීම වැඩිවීමත් සමගම ග්‍රාෆී සිවුනිකාව පිපිරි ග්‍රාෆී සිවුනිකාව පිපිරි ඩිම්බය නිදහස් වේ.
ඩිම්බය නිදහස් වේ. අනතුරුව එහි ඉතිරි කොටසින් අනතුරුව එහි ඉතිරි කොටසින් ශ්වේත දේහය හා පීත දේහය හා ශ්වේත දේහය සෑදේ. අනතුරුව එහි ඉතිරි කොටසින් පීත දේහය හා ශ්වේත දේහය සෑදේ. පීත දේහය හා ශ්වේත දේහය සෑදේ. හරි ඔය විදිහට තමයි වෙන්නේ. ලුයිටියල් අවධියේදී. හරි ඊට පස්සේ අපි බලමු ළමයි ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. විනාඩියක් ඉන්න. හරි එතකොට ඊට පස්සේ ළමයි ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම අපි අවධි දෙකකට බෙදනවා. ඊට කලින් මම ඕගොල්ලන්ට පෙන්වන්නම් මේ අවස්ථා දෙකේම මේ සිදුවන වෙනස් වීම චූටි ඇනිමේෂන් එකක් තියෙනවා. හරි දැන් මේ උඩ රූප සටහන් උඩ මේ බෝල පේලියක් තියෙන්නේ. ළමයි මේ බෝල පේලිය තමයි මේ ගර්භාෂයේ මොකද්ද මේ ඩිම්බකෝෂයේ තුල සිදුවන වෙනස් වීම පෙළ තමයි මේ උඩින් පෙන්නන්නේ. එතකොට මේ තියෙන්නේ ඩිම්බකෝෂයේ ග්‍රාෆී සිවුනිකාව. එතකොට ග්‍රාෆී සිවුනිකාව ඊට පස්සේ ටික වර්ධනය වෙලා ප්‍රාථමික සිවුනිකාව මුලින්ම තියෙන්නේ. प्राथमिक सिवनिकाव टिकिन टिक वर्धने वेला ग्राफी सिवनिकाव वेනවා. එතකොට බලන්න මෙතන ග්‍රාෆී සිවුනිකාව වෙලා මේ එක සැරේට LH හෝමෝනේ වැඩි වුණාම ඔන්න ග්‍රාෆී සිවුනිකාව පුපුරලා ඩිම්බේ එනවා එළියට. මේ තියෙන ඩිම්බය. නේද? එතකොට බලන්න මෙතෙන්දී දින 14 දී විතර තමයි මේ ඩිම්බේ පිටවීම වෙන්නේ. මේ තියෙන්නේ මේ ආර්තව චක්‍රයේ ආරම්භය. ආරම්භය ඉඳන් මේ දින 28ට යනකම් මෙහෙම තියෙනවා. හරි එතකොට බලන්න මේ පිළිවෙල වෙන හැටි ඔන්න දැන් මුල්ම අවධිය අපි කියනවා ආර්තව අවධිය කියලා. ඒක සාමාන්‍යයෙන් දින 4ක් විතර තියෙනවා. ඒ ගර්භාෂය තුල සිදුවෙන වෙනස් වීම. දැන් ඊට පස්සේ මේ උඩ ටික බලන්නකො ඉස්සෙල්ලා. අපි දෙවෙනි එක පස්සේ කතා කරමු. ඊට පස්සේ මුලින්ම ඩිම්බකෝෂයේ ඔන්න FSH හෝමෝනේ නිපදවපුවාම
ප්‍රාථමික සිවුනිකා ටික 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 වර්ධනය වෙලා ග්‍රාපී සිවුනිකා වෙනවා. එතකොට මුල් දින 14 දී තමයි ඒක වෙන්නේ. මේ හරියට එද්දි. නේද? එතකොට ඔන්න LH මට්ටම වැඩි වෙනවා එක සැරේට. LH හෝමෝනේ නිපදවනවා. නිපදවපු හැටි මොකද වෙන්නේ? ග්‍රාපී සිවුනිකාව පුපුරලා ඩිම්බේ එළියට එනවා. ඊට පස්සේ එතන ඉඳන් පටන් ගන්නවා ලුයිටියල් අවධිය. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ දින 14 දී ඉතුරු කොටසින් ටික ටික පීත දේහය හැදෙනවා. පීත දේහය හැදිලා ශ්වේත දේහයේ විදියට මෙහා පරිහානියටපත් වෙලා යනවා. ඒතොරයි මුල් උඩ පෙළේ පෙන්වන්නේ ඒ සිදුවීම් ටික. රයිට්. ඊට පස්සේ පල්ලෙහා පෙළේ සිදු මේ පෙන්වන්නේ. පහළ පෙළේ සිදු පෙන්වන්නේ ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. මේ පහළ කොටසේ පෙන්වන්නේ ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම ටික. හරි. ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම අවධි 3කට බෙදනවා ළමයි. අවධි 3ක් තියෙනවා. ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය, ශ්‍රාවීය අවධිය කියලා අපි ඒවට කියනවා. ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය, ශ්‍රාවීය අවධිය. ඒතර ගර්භාෂය තුල සිදුවන සිදුවීම් පටන් ගන්න ආර්තව අවධිය. ඒතකොට ආර්තව අවධිය ළමයි මුලින්ම දින 4ක් විතර තියෙනවා. මේ දින 4 දි වෙන්නේ ගර්භාෂ බිත්තිය බිඳ වැටිලා ඒ පටක කොටස් රුධිරයත් එක්ක යෝනි මාර්ගය ඔස්සේ බැහැර වෙනවා. ඒතකොට පළවෙනි දින 4 දී ඔන්න මේ තියෙන්නේ ගර්භාෂ බිත්තිය පටක බිඳ වැටිලා රුධිරයත් එක්ක ඒව බැහැර වෙන කොටස. දැන් මේ ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම වලට බලපානවා ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක. ඕගොල්ලන් ටියුට් එකට ගියොත් බලන්න ටියුට් එකේ මේ පල්ලෙහායින් තියෙන්නේ මේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙකේ වැඩිවීම. මේ බලන්න මේ තැඹිලි පාට රේඛාවෙන් තියෙන ඊස්ට්‍රජන් හෝමෝනේ වැඩි වෙන හැටි. ඊට පස්සේ මේ දම් පාටකින් තියෙන ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ වැඩි වෙන හැටි. ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන්. ඒතකොට මුලින්ම ආර්තව අවධියේදී පළවෙනි දින 4 විතර අපි කියනවා ආර්තව අවධිය කියලා. ආර්තව අවධියේදී බලන්න මේ හෝමෝන දෙකම අඩුයි. මේ තියෙන මේ කොටස මේ පැත්තෙනුත් මේ අවසාන කොටස මේ තියෙන්නේ. එතකොට ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන දෙක අඩු වෙනකොට තමයි ආර්තව අවධිය වෙන්නේ. ආර්තව අවධියේදී ඊස්ට්‍රජන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන දෙක අඩුයි. ඒ අඩු වෙනකොට ගර්භාෂ බිත්තිය බිඳ වැටිලා ගර්භාෂ බිත්තියේ පටක කොටස් රුධිරයත් එක්ක බැහැර වෙනවා. යෝනි මාර්ගය ඔස්සේ. ඒක තමයි ආර්තව අවධිය කියලා කියන්නේ. ඊට පස්සේ ඔන්න ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙන්න ගන්නවා. ඒතර ඊස්ට්‍රජන් මට්ටම වැඩි වීමත් එක්කම බලන්න මොකද වෙන්නේ? ගර්භාෂ බිත්තිය ටික ටික වර්ධනය වෙන්න ගන්නවා. අර බිඳ වැටිච්ච ගර්භාෂ බිත්තිය ආයි ටික ටික මේ බිත්තිය මහත් වෙනවා. විශාල වෙනවා. ඒතර මේකට කියනවා ප්‍රගුණන අවධිය කියලා. හරි? ප්‍රගුණන අවධිය කියනවා දෙවෙනි අවධියට. ඊට පස්සේ තුන්වෙනි අවධිය තමයි ශ්‍රාවීය අවධිය. ශ්‍රාවීය අවධිය බලන්න පාලනය කරන්නේ කවුද? ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ. එතකොට මේ දින 14 දී ඉතර මොකද වෙන්නේ? මේ උඩින් මේ අර මොනවාද ඩිම්බේ පිටවීමත් එක්කම තමයි මේ ක්‍රියාවලියත් වෙන්නේ හරියටම. එතකොට ඩිම්බේ පිටවීමත් එක්කම ඩිම්බ කෝෂයෙන් ප්‍රොජෙස්ටරෝන් හෝමෝන නිපදවනවා. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩි වෙද්දී ගර්භාෂ බිත්තිය වාහිනීමත් වෙනවා. ශ්‍රාවී තත්වයටපත් වෙනවා. ශ්‍රාවී තත්වය කියන්නේ මේ ගර්භාෂ බිත්තිය තවදුරටත් වර්ධනය වෙලා ගර්භාෂ බිත්තියේ තියෙන ග්‍රන්ථි ක්‍රියාත්මක වෙනවලු. එහෙම ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා මේක තව තවත් ශ්‍රාවී තත්වයටපත් වෙනවා. ඒතර ඒකට කියනවා අපි ශ්‍රාවී අවධිය කියලා. ඒතර ඒක සම්පූර්ණයෙන් වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනේ බලපෑමෙන්. හරි එහෙමනම් ගර්භාෂයේ සිදුවන සිදුවීම් අවධි 3ක් තියෙනවා. ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය, ශ්‍රාවීය අවධිය. ආර්තව අවධියේදී වෙන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම අඩුයි. ඊට පස්සේ ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙද්දී ඔන්න ගර්භාෂ බිත්තිය විශාල වෙනවා ටික ටික. ඒකට කියනවා ප්‍රගුණන අවධිය. ඊට පස්සේ ප්‍රොජෙස්ටරෝන් මට්ටම දින 14 ඉඳන් විතර වාගේ ආයෙ වැඩි වෙන්න ගන්නවා. එහෙම වැඩි වුණාම ඒකට කියනවා අපි ශ්‍රාවීය අවධිය කියලා. එතකොට ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වෙලා ශ්‍රාවී තත්වයටපත් වෙනවා. හරි. එතකොට ඕගොල්ලෝ ළමයි යටින් ලියා ගන්න මෙන්න මේ සංගල වරහණක් දාලා මේ තියෙන්නේ
ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. මේ පැත්තෙන් දාන්න. ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම. ඊට පස්සේ මේ පැත්තේ ටික සහ මෙන්න මේ පැත්තේ ටික මේ දෙක වෙන් කරගන්න. මේ පැත්තේ ටිකයි මේ පැත්තේ ටිකයි. ඒ දෙපැත්තටම ඕගොල්ලෝ ලියා ගන්න ආර්තව අවධිය. ආර්තව අවධිය. ඒ දෙපැත්තටම. ආර්තව අවධිය. ඊට පස්සේ ඒ දෙක වෙන වෙනම අරන්ද ලියන්නේ එකටද ලියන්නේ? ඒ දෙක දෙපැත්තට දාලා වෙනම ලියන්න. දෙපැත්තෙම ලියන්න ආර්තව අවධිය කියලා. දින 26 අවසන් වුණාම එතනින් පටන් අරන් සම්පූර්ණ දින 4ක් විතර ආර්තව අවධිය යනවා. එතකොට මේ දෙපැත්තෙම ආර්තව අවධිය කියලා ලියන්න. ඊට පස්සේ මෙන්න මේක ලියන්න ප්‍රගුණන අවධිය. ප්‍රගුණන අවධිය. ඊට පස්සේ මේක ශ්‍රාවී අවධිය. ප්‍රගුණන අවධිය ශ්‍රාවී අවධිය. හරි. රයිට්. එතකොට ගර්භාෂය තුල යමනම් අවධි තුනක් තියෙනවා. ආර්තව අවධියයි, ප්‍රගුණන අවධියයි, ශ්‍රාවී අවධියයි. ආර්තව අවධිය දැන් මේ මොනවද මේ අවධි තුන පාලනය කරන්නේ එහෙමනම් ඩිම්බකෝෂයෙන් නිපදවන හෝමෝන දෙකක් මගින් නේද? එතකොට හෝමෝන දෙක ඊස්ට්‍රෝජන් පොසිෂන් අඩු වුණාම ආර්තව අවධිය කියලා අපි කියනවා. ආර්තව අවධියේදී වෙන්නේ ගර්භාෂය බිත්තියේ පටක බිඳ වැටිලා ඒවා රුධිරයත් එක්ක බැහැර වෙන එක. හරි. ගර්භාෂය තුල සිදුවන වෙනස් වීම අවධි තුනයි. ආර්තව අවධිය, ප්‍රගුණන අවධිය, ශ්‍රාවී අවධිය. හරි. අපි ලියාගමු ලවන් චුට්ටක් ආර්තව අවධිය ගැන. ලියන්න මෙහෙම ආර්තව චක්‍රයේ ආරම්භක අවධියයි ආර්තව චක්‍රයේ ආරම්භක අවධියයි සංසේචනයක් සිදු නොවුවේ නම් අපි සංසේචනය ගැන පස්සේ කතා කරනවා. ඊළඟට සංසේචනයක් සිදු නොවුවේ නම් ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම පහළ වැටීම නිසා හෝමෝන මට්ටම පහළ වැටීම නිසා වර්ධනය වූ ගර්භාෂ බිත්ති බිඳ වැටි වර්ධනය වූ ගර්භාෂ බිත්ති බිඳ වැටි එම පටක කොටස් එම පටක කොටස් රුධිරය සමග
රුධිරයේ සමග යෝනි මාර්ගයේ ඔස්සේ බැහැරවීම මෙම අවධියේදී සිදුවේ. මෙම අවධියේදී සිදුවේ මේ සඳහා දින 4ක් පමණ ගත වේ. දින 4ක් පමණ ගත වේ. ඊට පස්සේ ළමයි ප්‍රගුණන අවධිය ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රමයෙන් වැඩිවීමත් සමගම ඊස්ට්‍රජන් හෝමෝනය ක්‍රමයෙන් වැඩිවීමත් සමගම ගර්භාෂ බිත්තිය ක්‍රමයෙන් වර්ධනය වීම සිදුවේ. ගර්භාෂ බිත්තිය ක්‍රමයෙන් වර්ධනය වීම සිදුවේ. එයිදී නව සෛල තට්ටුවක් සෑදී වාහිනීමත් වීම වෙනවා කියන්නේ රුධිර කේශ නාලිකා බහුල වෙනවා. වාහිනීමත් වීම සිදුවන අතර දින 10ක් පමණ ගත වේ. ඊළඟට ළමයි ශ්‍රාවී අවධිය. තුන්වෙනි අවධිය ශ්‍රාවී අවධිය. ඒතර ශ්‍රාවී අවධිය ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩි වීමත් එක්ක වෙන්නේ. අපි ලියාගමු මේම. ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩි වීමත් සමගම ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම වැඩි වීමත් සමගම මෙම අවධිය ආරම්භ වේ.
ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම ගර්භාෂ බිත්තිය තවදුරටත් ඝනකම් වීම රුධිර සැපයුම වැඩිවීම රුධිර සැපයුම වැඩිවීම හා රුධිර සැපයීම වැඩිවීම හා ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ගර්භාෂ බිත්තියේ ග්‍රන්ථි ක්‍රියාත්මක වී ස්රාවී තත්වයට පත්වීම සිදුවේ ස්රාවී තත්වයට පත්වීම සිදුවේ මේ සඳහා දින 14ක් පමණ ගත වේ. හරි. ළමයි අපි ඊටු ටික අනිත් දවසේ කතා කරමු. මම මේ සතියේ වීඩියෝ දෙක දාන්නම්. එතකොට මොනවා හරි බැරි වෙච්ච එක්කෙනෙකුට බලන්න. හරි. එවනම් අපි නවත්තමු පන්ති අනිත් දවසේ අපි ඊටු ටික කතා කරමු. ආයිබෝන් හැමෝටම. හරි. අයිබෝන් Everyone.